දැන් අපි බලමු සරල රේඛා දෙකක් ලම්බ වීම හා සමාන්තරගත වීම තියෙන අවශ්‍යතාවය. අපි මේ විදිහට සරල රේඛා දෙකක් ගත්තොත් නිකම් මේ විදිහට රේඛා දෙකක් ඇඳගත්තොත් මේ එක රේඛාවක් මේක අනිත් රේඛාව මේ රේඛා දෙක සමාන්තරගත නම් අපි මෙහෙම නඳින්නේ. ලම්බ වෙනවා නම් අනිවාර්යෙන් මෙතන කෝණය අංශක 90ක් වෙන්න ඕන. මෙතන අංශක 90ක් වුණොත් මේ දෙක ලම්බ වෙනවා. මෙහෙම වුණොත් සමාන්තරගත වෙනවා. දැන් අපි මේ විදිහට ආයි සරල රේඛා දෙකක් ඉස්සෙල් වගේ ඡේදන වෙන විදිහට ඇඳගත්තොත් මේ දෙක මෙයා කරගමු. මේකේ මේ රේඛාවේ අනුක්‍රමණය m1 මේ රේඛාවේ අනුක්‍රමණය m2 මෙන්න මේ කෝණය අපි ඉස්සර විදිහම θ කියලා ගමු. මේක ඇල්ෆා 2 ඉස්සෙල්ල වගේම මේක ඇල්ෆා 1 මෙතන θ මේ රේඛා දෙක සමාන්තරගත යනවද ඡේදන ඍජු කෝණීය විදියට මේ ලම්බ වෙනවද කියලා තීරණය කරන්න මෙන්න මේ කෝණය අනුව. අපි ඉස්සෙල්ලා මේ කෝණ යන සූත්‍රය ඉගෙන ගත්තා. tan θ සමානයි m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 මාපාංක. මේ තමයි මේ කෝණ වෙන සූත්‍රය. ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තේ ඒක. මේ රේඛා දෙක සමාන්තරගත වෙන්න නම් ඒ කියන්නේ මේ රේඛා දෙක හරියට මේ විදිහට යන්න සමාන්තරගතව මං කෙලින් හදලා නැහැ දෙක සමාන්තරගතව යන්න නම් අනිවාර්යෙන් තියෙන අවශ්‍යතාවයට තේරෙනවද? ඒ කියන්නේ මෙන්න මේ කෝණය. රේඛා දෙක සමාන්තර වෙන්න මේ කෝණය අංශක බිඳුව වෙන්න ඕන. අංශක බිඳුව වුණොත් තමයි මේ රේඛාවට මේකත් මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්නේ. ඒ කියන්නේ රේඛා දෙක සමාන්තරගත මෙහෙම යන්න නම් අවශ්‍යතාවය තමයි θ සමානයි බිඳුව වෙන්න ඕන අනිවාර්යෙන්ම. θ බිඳුව වුණොත් තමයි එක රේඛාවයි අනිත් රේඛාව මෙහෙම යන්නේ නැතුව කෝණයක් නැතුව ඒ රේඛාව දිගම යන්නේ. එසේ වීමට අනිවාර්යෙන් tan θ අංශක බිඳුවක් වෙන්න ඕන. එතකොට සමාන්තරගත වෙනවා tan θ අංශක බිඳුවක් වුණොත්. tan θ අංශක බිඳුවක් වෙන නම් මෙතන අපි ගත්ත විදිහට tan θ අංශක බිඳුවක් වෙන නම් අනිවාර්යෙන්ම මෙතන මාපාංක තියෙන හින්දා m1 ඍණ m2 මෙතන බිඳුවක් වෙන්න ඕන. බිඳුව බෙදීම අර්ථ ඉදිරියට දෙනවනේ එතකොට. m1 ඍණ m2 සමාන බිඳුවක් විය යුතුයි. එසේම තමයි tan θ බිඳුවක් වෙන්නේ. ඒ අනුව අපිට එන්න පුළුවන් m1 සමානයි m2. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය සමාන වුණොත් මේ රේඛාවේ අනුක්‍රමණයට රේඛා දෙක සමාන්තරගතව යනවා. ඒ විදිහටම අපිට රේඛා දෙක ඍජු කෝණීය මෙහෙම හරියටම ඍජු ලම්බ වෙනවද රේඛා දෙක ලම්බ වෙන්න නම් අනිවාර්යෙන් මෙතන අංශක 90ක් වෙන්න ඕනේ. ඍජු කෝණීය සමච්ඡේදනය වෙන්න ඕනේ මෙතන. මේක රේඛාවක් මේක අනික් රේඛාවක්. ලම්බ වෙන්න නම් අනිවාර්යෙන් θ අංශක 90ක් වෙන්න ඕනේ. θ ෆයි බෙදීම දෙකක් වෙන්න ඕන. අංශක 90ක් වෙන්න ඕන අනිවාර්යෙන්ම. θ කියන කෝණය. ඒතකොට tan අංශක 90 සමානයි m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2. මේ සූත්‍රයට ආදේශ කරලා බැලුවොත් අපි tan අංශක 90 sin 90 බෙදීම cos 90 විදිහට ලියාගමු. sin 90 බෙදීම cos 90 විදිහට ලියාගත්තොත් m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 ගත්තොත් sin බිඳුව sin 90 අංශක 1යි. sin අංශක 90 1යි. ඒක මෙතන මේක මෙතන කියන්න පුළුවන්. 1 ධන m1 m2 සමානයි cos 90 බිඳුවයි. m1 m2 සමානයි ඍණ 1. මෙන්න මේ අවශ්‍යතාවය සපුරාලා යනවා නම් අනිවාර්යයෙන්ම රේඛා දෙක ලම්බව සමච්ඡේදනය වෙනවා. ලම්බයි. ඒ කියන්නේ රේඛා m1 කියන්නේ මේකේ අනුක්‍රමණය, මේ රේඛාවේ අනුක්‍රමණය, m2 කියන්නේ මේ රේඛාවේ අනුක්‍රමණය. ඒ m1 රේඛා දෙකේ අනුක්‍රමණය ඍණ 1යි නම් ගුණ කරාට පස්සේ අනිවාර්යෙන් රේඛා දෙක ලම්බ වෙනවා. අපි ඊට පස්සේ බලමු රේඛා දෙකක් ඡේදන වෙන ලක්ෂයේ खंडांग සොයන්නේ කොහොමද කියලා.
අපි මෙහෙම එක රේඛාවක් මේ විදිහට ඇඳගමු. අනිත් රේඛාව මේ විදිහට ඇඳගමු. මේක රේඛාවක් මේක අනිත් රේඛාව. මේ රේඛාව අපි AB විදිහට ගමු. මේ රේඛාව CD විදිහට ගමු. මේ රේඛා දෙක ඡේදන ලක්ෂ්‍යය තමයි P. P කියන ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක හොයන්න ඕනේ. ඒ කියන්නේ AB රේඛාවේ සමීකරණයයි CD කියන රේඛාවේ සමීකරණ දෙකම මෙන්න මේ ලක්ෂ්‍යය හරහා යනවා. මේ ලක්ෂ්‍යය තමයි දෙකම තියෙන්නේ අනිවාර්යයෙන්ම. මේ ලක්ෂ්‍යය මේ සමීකරණ දෙකම තුත්‍ර කරන්න ඕනේ. සරලම කියනවා නම් අපි AB කියන රේඛාවට අපි සමීකරණයක් අපි දාගමු. AB කියන රේඛාව 2x ඍණ y ධන 5 සමාන බිඳුව කියලා අපි ගමු උදාහරණයක් විදියට. ඒ පාර CD කියන රේඛාව අපි ගමු 5x ධන y ධන 9 සමානයි බිඳුව. මේ AB රේඛාව මේ CD රේඛාව දෙකට සමීකරණයක් අපි දාගත්තා. ඒ පාර අපි මේ සමීකරණ අංක 1 මේ සමීකරණ අංක 2 1 ධන 2 ඒ සමීකරණ දෙක එකතු කරලා අපිට එන්නේ 7x ධන 14 සමානයි බිඳුව. එතකොට x අපිට එනවා ඍණ 2ක් විදිහට. x ඛණ්ඩාංකයේ ඍණ 2. අපිට මේක මේ දෙකෙන් ඕන සමීකරණ ආදේශ කරොත් අපිට y එනවා එක විදිහට. ඒ අනුව මේ රේඛා දෙක සමච්ඡේදනය කරන මෙන්න මේ p ලක්ෂයේ ඛණ්ඩාංක තමයි ඍණ 2 හා 1. ඒ අනුව ඕනම රේඛා දෙකක ඡේදනය වෙන ලක්ෂයක් හොයන්න આવොත් ඒ රේඛා දෙකටම අපිට සමාන කරන්න පුළුවන්. ඒ රේඛා දෙකම තුත්‍ර කරන ලක්ෂය තමයි ලක්ෂයේ ඛණ්ඩාංක තමයි මෙන්න මෙතන එන්නේ. අපි ඊට පස්සේ බලමු ලක්ෂයක සිට රේඛාවකට ඇති ලම්බ දුර. ඒ කියන්නේ අපි මේක රේඛාව මෙන්න මේ විදිහට ගමු. මේ රේඛාව මෙතන අපි ලක්ෂයක් දාගමු. මේ ලක්ෂය P. එතන ඇල්ෆා බීටා කියලා ගමුගේ ලක්ෂය ඛණ්ඩාංක. අපි මෙතන ලම්බ රේඛාවක් අඳගත්තා. මේ දෙක මේකාංශික 90යි. මේ රේඛාව ලම්බයි. මේ රේඛාවේ සමීකරණය ax ධන by ධන c සමානයි බිඳුවයි. මේ රේඛාවේ සමීකරණය. මෙතන අපි ලක්ෂයක් ගමු xy කියලා. දැන් අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේ රේඛාවෙන් ඉඳන් මෙන්න මෙතන රේඛා ලක්ෂයට තියෙන ලම්බ දුර. මේ රේඛාවෙන් ඉඳන් මෙතන ලක්ෂයට තියෙන ලම්බ දුර. මෙන්න මේ දුර තමයි අපිට හොයන්න ඕනේ. ඒ දුර අපි k කියලා ගමු සාමාන්‍යයෙන්. ඒ දුර අපිට හොයන්න වෙන්නේ. ඒ දුර හොයන්න આવතින් දැන් මෙහෙමනේ. ax ධන by ධන c සමාන බිඳුව රේඛාව ලම්බයි. රේඛාව මෙතන අපි m කියලා ගත්තොත් pm ට ලම්බයි. මේක ලම්බයිනේ. අපි ඉස්සෙල්ලා ගත්ත විදිහට මේ දෙකේ මේ රේඛාව අනුක්‍රමන ඍණයකට සමාන කරලා සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. ඒ විදිහට ගත්තොත් y ඍණ බීටා බෙදීම මේ රේඛාව අනුක්‍රමණය හොයන්නේ y ඍණ බීටා බෙදීම x ඍණ ඇල්ෆා වැඩි කිරීම මේ රේඛාවේ අනුක්‍රමණය. මේ රේඛාවේ අනුක්‍රමණය ඍණ a බෙදීම b. අපිට ඒක සමාන කරන්න පුළුවන් ඍණයකට. ඉස්සෙල්ලා ගත්තේ රේඛා දෙක ලම්බ වෙනවා නම් ඒ රේඛා දෙකේ අනුක්‍රමණය අපි ඍණයකට සමාන කරන්නේ ඉස්සෙල්ලා සමීකරණේ. ඒ විදිහට ඒ අනුව මේ විදිහට අපි ගත්තාම අපිට මේක සුළු කරගන්න පුළුවන්. y ඍණ බීටා බෙදීම x ඍණ ඇල්ෆා සමානයි b බෙදීම a. ඒ අනුව y ඍණ බීටා බෙදීම b සමානයි y ඍණ බීටා මෙතන තියෙනවා. මෙතෙන්ට ගෙනාම y ඍණ බීටා බෙදීම b සමානයි x ඍණ ඇල්ෆා බෙදීම
A. මෙතන තිබ්බ එක මෙතනම තියෙනවා. අපිට දැන් මේක පරාමිතියක් ඇතුලේ ලියන්න පුළුවන්. අපි t පරාමිතියක් විදිහට ගමු. ඒ විදිහට ලිව්වොත් y ඍණ බීටා බෙදීම b සමානයි t එක සමීකරණයක්. x ඍණ ඇල්ෆා බෙදීම a සමානයි t. මේ දෙකම සමාන හින්දා මේ විදිහට ලියාගත්තා. එතකොට y සමානයි bt ධන බීටා x සමානයි ඇල්ෆා ධන at. මේ විදිහට අපි සමීකරණ දෙකක් වෙනවා. y සමාන bt ධන බීටා x සමානයි ඇල්ෆා ධන at. ඒ විදිහට අපි ගත්තාම pm මේ රේඛාවෙන pm රේඛාවෙන ඕනම සමීකරණයක ලක්ෂයක් තමයි ඇල්ෆා ධන at. ඒ කියන්නේ මේ x බීටා ධන bt. එන pm රේඛාව අපිට ලියා ගන්න පුළුවන් මාපාංක a ඇල්ෆා ධන b බීටා ධන c බෙදීම a වර්ග ධන b වර්ග වර්ගමූලය ඇතුළේ. මේ තමයි pm රේඛාවේ දිග. රේඛාවක දිග හොයන්නට අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තානේ. මේ විදිහට තමයි අපි ඒක හොයාගන්නේ. අපි බලමු ඊළඟට සමාන්තර රේඛා දෙකක් අතර දුර හොයන හැටි. අපි මේ විදිහට එක රේඛාවක් අඳ ගන්නවා. ඊට සමාන්තරව මේ විදිහට එක රේඛාවක් අඳ ගන්නවා. මේ රේඛාව ax ධන by ධන d සමානයි බිඳුව විදිහට අරගමු. මේ රේඛාව ax ධන by ධන c සමානයි බිඳුවයි. සමාන්තර රේඛා දෙකක් අතර දුර මෙන්න මේ රේඛා දෙක අතර දුර තමයි දැන් හොයන්න ඕනේ. මේ දුර L විදිහට ගත්තොත් මේ දෙක අතර දුර L. මේක ලම්බ වෙනවා මේ රේඛා දෙක සමාන්තර රේඛා හින්දා අපිට L කියන එක ගන්න පුළුවන් මේ විදිහට c ඍණ d බෙදීම a වර්ග ධන b වර්ගයේ වර්ගමූලය. මේ තමයි මේ රේඛා දෙක අතර දුර හොයන සූත්‍රය. c කියන්නේ මෙන්න මේ රේඛාවේ අන්තක්ඛණ්ඩය. d කියන්නේ මේ රේඛාවේ අන්තක්ඛණ්ඩය. බෙදීම a වර්ග ධන b වර්ග වර්ගමූලය. මේ රේඛාවේ x වලට ඉස්සරහින් තියෙන පදේ y වලට තියෙන පදේ වර්ගවල වර්ගමූලය. මෙන්න මේ සමීකරණේ මතක තියාගත්තාම ඕනම රේඛා දෙකක් අතර සමාන්තර රේඛා දෙකක් අතර දුර අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය මතක තියාගත්තාම. අපි ඊළඟ කතා කරමු රේඛාවක් ඇසුරෙන් ලක්ෂ දෙකක පිහිටීම් හොයන හැටි. මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳගමු අපි. මේ රේඛාව ax ධන by ධන c සමානයි බිඳුව ax ධන by ධන c සමානයි බිඳුව රේඛාව. අපි මෙතන එක ලක්ෂයක් ගමු මේ පැත්තෙන් x1 y1. මේ පැත්තේ ලක්ෂයක් ගමු x2 y2. මේ රේඛා දෙක මේ රේඛාව ඇසුරෙන් ලක්ෂ දෙකක පිහිටීම් හොයද්දී අපිට මේ ලක්ෂ දෙකම මෙන්න මේ රේඛාවේ සමීකරණ ආදේශ කරලා දෙක ගුණ කරලා දැන් මේකේ සමීකරණ හොයනවා. මේ විදිහට ගමු ax1 ධන by1 ධන c ගුණ කිරීම ax2 ධන by2 ධන c මේ දෙක ගුණ කරන්න ඕන අපි. ඒ කියන්නේ මේ රේඛාව සමීකරණ තියෙනෝනේ. මේ රේඛාව සමීකරණ වෙනකොට x හා y වෙනකොට මෙතන එක ලක්ෂයක් ආදේශ කරන්න ඕන. හායි x හා y වෙනකොට මෙතන එක ලක්ෂයක් ආදේශ කරන්න ඕන. ඒ ලක්ෂ දෙක ආදේශ කරලා සමීකරණයට ගුණ කරලා ඒ ගුණ කර උත්තරේ ධන නම් ඒ කියන්නේ ගුණ කරලා අපිට මේ බිඳුවට වඩා විශාල සංඛ්‍යාවක් එනවා. ලක්ෂ දෙකම තියෙන එකම පැත්තේ. ධනගයක් ආවොතින්
ලක්ෂ දෙක එකම පැත්තේ තියෙන්නේ. අපිට හදිසියට ඍණාගයක් ආවොත් ලක්ෂ දෙක දෙපැත්තේ තමයි තියෙන්නේ. ඒ විදිහට අපිට මේ ආදේශ මේව හොයන්න වෙන්නේ අපිට. මේ රේඛාවක් තියෙනවා ලක්ෂ දෙකක් තියෙනවා. රේඛාව සමීකරණ x ධන b ධන c සමාන බිඳුව. මෙතන ලක්ෂ x1 y1 මෙතන ලක්ෂ x2 y2. අපි රේඛාවේ සමීකරණයට මෙතන ලක්ෂය ආදේශ කරන්න ඕන, එක ගුණ කරන්න ඕන රේඛාවේ සමීකරණ මෙතන ලක්ෂය ආදේශ කරලා. ඒ දෙක ගුණ කරලා එන උත්තරේ ධන අගයක් ආවම ලක්ෂ දෙක තියෙන එකම පැත්තේ. ඒ කියන්නේ රේඛාවට එකම පැත්තේ දකුණේ හරි වෙන්න පුළුවන්, ලක්ෂ දෙක වම් පැත්තේ වෙන්න පුළුවන්. ඍණාගයක් ආවම ලක්ෂ දෙක තියෙන රේඛාවට දෙපැත්තේ. අපි ඊළඟට බලමු රේඛා දෙකක් අතර කෝණවල සමච්ඡේදකවල සමීකරණ වෙන හැටි. මේ එක රේඛාවක් මෙහෙම විදිහට ඇඳ ගන්නවා අපි. තව රේඛාවක් අපි මේ විදිහට ඇඳ ගන්නවා. මේ රේඛා දෙක අතර සමච්ඡේදයක් ඇඳගමු. ඒ කියන්නේ මේ කෝණය සමානයි මේ කෝණය. මේ රේඛාව ගමු a1x ධන b1y ධන c1 සමානයි බිඳුව. මෙන්න මේ රේඛාව ගමු a2x ධන b2y ධන c2 සමානයි බිඳුව විදියට. දැන් අපි මෙන්න මේ සමච්ඡේද රේඛා දෙක අතර කෝණවල සමච්ඡේදකේ සමීකරණ හොයන්න හදන්නේ. මෙන්න මේ රේඛා දෙක අතර කෝණ සමච්ඡේදකය. කෝණ දෙක සමානව බෙදෙන සමච්ඡේදකේ සමීකරණ දැන් අපි හොයන්නේ. මෙතන අපි ලක්ෂයක් ගමු p කියලා. මෙතෙන්ට ලම්බ රේඛාවක් ඇඳගමු. මේක m කියලා ගමු. මෙතෙන්ට ලම්බ රේඛාවක් ඇඳගමු. මෙතන කැපිටල් n කියලා ගමු. මෙතන p ලක්ෂ ගමු. x1 y1 x1 y1 තමයි මෙතන p ලක්ෂය. සමච්ඡේදක මත මේ විදිහට ගත්තොත් අපි මේ රේඛා දෙක ලම්බයි. රූපයට අනුව pn සමානයි pm. pm සමානයි pn. අපි ඉස්සෙල්ලා කතා කරා රේඛාවක ඉඳන් ලක්ෂයකටදී ලම්බ රේඛාව ලක්ෂයකට ලම්බ රේඛා දුරකින් ඇති රේඛාවක දුර හොයන හැටි අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. එහෙනම් මේ pm කියන එකේ දුර අපිට ගන්න පුළුවන් මාපාංක ඇතුලේ a1 x1 ධන b1 y1 ධන c1 බෙදීම a1 වර්ගය ධන b1 වර්ගයේ වර්ගමූලය. pn අපිට ගන්න පුළුවන් a2 x1 ධන b2 y1 ධන c2 බෙදීම මෙතන මාපාංක a2 a1 x1 ධන b1 y1 ධන c1 මාපාංක ඇතුළේ බෙදීම a1 වර්ගයේ ධන b1 වර්ගයේ වර්ගමූලය සමානයි. මෙතන මාපාංක තියෙන හින්දා අපි දාමු ධන හෝ ඍණ. a2 x1 ධන b2 y1 ධන c2 බෙදීම a2 වර්ගයේ ධන b2 වර්ගයේ වර්ගමූලය. ඒ විදිහට ගත්තොත් x1 හා x2 විචලන වෙන ආකාරයට අපි මේක ලියාගත්තොත් අපි ලියා ගන්න පුළුවන් a1 x ධන b1 y ධන c1 බෙදීම a1 වර්ගයේ ධන b1 වර්ගයේ වර්ගමූලය සමානයි ධන හෝ ඍණ a2 x ධන b2 y ධන c2 බෙදීම a2 වර්ගයේ ධන b2 වර්ගයේ වර්ගමූලය. මෙන්න මේ සමීකරණයෙන් පුළුවන් මේ රේඛා දෙකක් අතර කෝණ සමච්ඡේදකයේ සමීකරණ හොයන්න. කෝණ සමච්ඡේද දෙකක් එනවා. අපි ඒක නේද ධන හා
ඍණ දාලා තියෙනවා. මෙතන එක කෝණ සමච්ඡේදයක් සුළු කෝණ සමච්ඡේදක මේක. මෙතනින් අපිට තව එකක් අඳ ගන්න පුළුවන්. මේක දැන් මහා කෝණ සමච්ඡේදකය. ඒකත් රේඛා දෙක අතර මේ කෝණ දෙක සමානයි. මේක මහා කෝණ සමච්ඡේදක මේක සුළු කෝණ සමච්ඡේදක. ඒක තමයි මෙතන අපි සමීකරණ දෙකක් එන්නේ. අපිට ඕන සමීකරණ ආදේශ කරලා විසඳලා සමීකරණ දෙකක් හොයාගන්න ඕන. ඒ සමීකරණ දෙකෙන් එන්නේ සුළු කෝණ සමච්ඡේදකය හා මහා කෝණ සමච්ඡේදකය. අපි ජ්‍යාමිතිය කියන පාඩමේ සරල රේඛා වේදිතේ තමයි ඒ තියරි ටික තමයි අපිට තියෙන්නේ. සරල රේඛාවේ. ඒ සරල රේඛාව අපිට B පළවෙනි කොටසෙන් ඒ කොටසෙන් පේපරේ ලකුණු 2.5ක් තියෙනවා. අපිට B කොටසේ ජ්‍යාමිතිය ගානෙන් ලකුණු 7.5ක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ලකුණු 100න් ලකුණු 10ක් තියෙනවා මේ සරල රේඛාව කියන ගානට. අපි අද සරල රේඛාව කියන ගාන අපි හරියට කරවතින් අපිට ලකුණු 100න් ලකුණු 10ක් ගන්න පුළුවන්.